සර් LibreOffice Calc එකයි OpenOffice Calc එකයි නිදහස්ද? ඔව් ඒ දෙකම නිදහස්. මේ යට තියෙන මෘදුකාංග දෙකම නිදහස්. රංගල්ලි ඊයේ මං වීඩියෝ එක ලින්ක් එකේ ඒවා බැලුවද? මොකේද දෙව්ව? WhatsApp එකට එව්වා. ඒවල තිබෙන්නේ නැද්ද මං? සර්නේ ආඩේ වල තිබ්බද? ඇහෙන්නේ නැහැ පාර. ඔයා කතා කරනවා කියලා පෙන්නනවා එනට ඇහෙන්නේ නැහැ සද්දේ. ප්‍රශ්නයක් තිබුණා නේද ඔයාගේ මයික් එකේ? හරි කමක් නැහැ. මෙන්න මේ ටික අපි දැනගන්න ඕනේ. දැන් ඕනෙම software එක මේ උඩ තියෙන bar එකට කියන්නේ දැන් මේ ඇවිල්ලා Excel වල window එකක් තියෙන්නේ. ඕනෙම software එක මේ උඩ තියෙන bar එකට කියන්නේ title bar කියලා. දැන් මගේ බලන්න මේ PDF reader එකේ උනත් මේ chapter 7 PDF කියලා තියෙනවා. ඒ Foxit reader කියලා තියෙනවා ඒ software එකේ නම. මෙතන තියෙන්නේ chapter 7 PDF කියන්නේ ෆයිල් එකේ නම. ඒක හැම ඕනෙම ඇප්ලිකේෂන් එකක් ඕපන් කරොත් ඒක වැටෙනවා. දැන් මේකෙත් ඒක වැටලා තියෙනවා. ඊට පස්සේ Excel වල මේ ටික ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. කියන්නේ දැන් අඳින්න වෙලාව ගන්න එපා. මේක අඳින්න ඉඩ තියා ගන්න. මෙතෙන්දී අඳින්න වෙලාව ගන්න එක අපරාධයි. හරි. මේ ස්ක්‍රීන් එක පේනවාද? මෙතන තියෙන්නේ ෆයිල් එක මොකක්ද කියලා software එකේ නම තියෙනවා. මේවට අපි කියන්නේ ribbon එක කියලා. මේ menu එක වෙනුවට දැන් තියෙන ribbon එක. එතන home, insert, page layout මේ ඕන එකට අපිට ගොඩක් ලේසියෙන් මාරු වෙන්න පුළුවන්. මේකට කියනවා ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. quick access toolbar එක කියන්නේ හේතුව තමයි අපි home එකේ හිටියත් මේක පේනවා. insert එකේ හිටියත් මේක පේනවා. page layout එකේ හිටියත් මේක පේනවා. කොයි tab එකේ හිටියත් මේක පේනවා. ඒක නිසා මේ උඩ තියෙන එකට කියනවා quick access toolbar එහෙම නැත්නම් ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා කියනවා. හරි. එතකොට මේවට අපි කියන්නේ තීරු කියලා. columns කියලා කියන්නේ. මේ පල්ලෙහාට තියෙන ඒවා තීරු කියලා. 1 2 3 4 කියලා තියෙන ඒවා පේලි කියලා කියන්නේ. හරි. මේක බැලුව බැලමට අපේ ගණන් පොත වගේ කොටු රූල් පොත වගේ කොටු තියෙන්නේ. එතකොට මේ sheet 1 sheet 2 sheet 3 කියලා තියෙනවා. මේ වගේ වෙන්නේ අපි පොතේ පිටු පෙරලනවා වගේ. දැන් මම මේකේ මොනවා හරි ලියනවා කියලා හිතමු. මම මේකේ මොනවා හරි ලියනවා, මොනවා හරි පාටක් දානවා. මේ මොනවා කරත් sheet 2 වල sheet 3 වලට බලපෑමක් නැහැ.
ඒවා අලුත් පිටු වගේ තමයි තියෙන්නේ. හැබැයි මං ෂීට්ස් දෙකක් එකපාර සෙලෙක්ට් කරලා මොනවා හරි ලිව්වොත් ඒ කරන දේ ෂීට්ස් ඔක්කොටම ඒ සිලෙක්ට් වෙලා තියෙන ඔක්කොටම දැන් මේ ෂීට් 1 එකේ කේ ගෝල් කියන එක තියෙනවා ෂීට් 1 2 එකේ නැහැ ෂීට් 3 එකේ කේ ගෝල් කියන එක ආයෙත් තියෙනවා හරි එතන ෂීට්ස් දෙකම සිලෙක්ට් කරලා මේක ඩිලීට් කරා දෙකෙන්ම ඩිලීට් වෙලත් යනවා ඔන්න මේකෙන් ඩිලීට් වෙලා ගිහිල්ලා තියෙනවා මේ වන අර හැම එකම වගේ මේක horizontal scroll bar එක මේක vertical scroll bar එක මේක zoom එක ඒ වගේ ඒවා තමයි තියෙන්නේ මේ සෙල් එකක් ක්ලික් කරොත් දැන් මෙයා ඉන්නේ C column එකේ 6 වෙනි row එකේ ඒ කියන්නේ එයාගේ address එක C6යි C6 තමයි යාගේ ඇඩ්‍රස් එක. හරි? දැන් වෙන එකක් ක්ලික් කරා. F column එකේ 7 වෙනි row එක. F7 තමයි ඉතින් මෙතන ඇඩ්‍රස් එක පෙන්නනවා. අපි ක්ලික් කරද්දී ඇඩ්‍රස් එක පෙන්නනවා. ක්ලික් කරනවා. මේක ක්ලික් කරොත් C5. මේක ක්ලික් කරොත් I3. ඒ වගේ ඇඩ්‍රස් එක පෙන්නනවා. එතන ඉස්සරලා ගන්නේ අකුරු තියෙන පැත්ත. ඒ කියන්නේ x අක්ෂයේ දැන් ඔයගොල්ලෝ කණ්ඩාංක ජ්‍යාමිතියේදී උනත් මේ ඉස්සෙල්ලා මේ පැත්ත කියලානේ මේ පැත්ත කියන්නේ. ඉස්සෙල්ලා මේ පැත්ත කියලා තමයි මේ පැත්ත කියන්නේ. ඒ වගේම තමයි Excel වලත් ඉස්සෙල්ලා මේ පැත්තට තියෙන අකුර කියලා තමයි ඊට පස්සේ මේ පැත්තට තියෙන එක කියන්නේ. දැන් මම මේ එක සෙල් එකක් ක්ලික් කරලා මොනවා හරි ලිව්වොත් මෙතන ටයිප් කරද්දිම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතනක් ටයිප් වෙනවා මෙන්න මෙතනක් ටයිප් වෙනවා මම මොනවද මෙතන කරන්නේ ඒකම උඩත් ටයිප් වෙනවා ඒ වගේම උඩ ටයිප් කරලා උඩ ක්ලික් කරලා අපි මොනවා හරි කරත් ඒ දෙම යටත් සිද්ධ වෙනවා මේකට කියන්නේ ෆෝමියුලා බාර් කියලා මේකට ෆෝමියුලා බාර් කියලා කියන්නේ මේ එතන අරන් ගියාම වැටෙනවා ෆෝමියුලා බාර් කියන්නේ මොකක්ද කියලා තව මේ fx එකකින් අපිට ලේසියෙන්ම ෆන්ක්ෂන්ස් දාන්න පුළුවන් මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් දැන් මට මෙහෙම එක සෙල් එකක් ක්ලික් කරලා මොනවා හරි පාටක් දාන්න පුළුවන් ලියන්න පුළුවන් මෙතන පේන්ට් බකට් එකෙන් ඕනේ පාටක් දාන්න පුළුවන් ඒ වගේ දැන් එක සෙල් එකකට වැඩිය සෙලෙක්ට් කරන්න ඕන නම් මට එහෙමනම් පළවෙනි එකේ ඉඳලා අන්තිමට එනකම් මවුස් එකෙන් ක්ලික් කරගෙන ගිහිල්ලා ඕනේ කලර් එකක් දාන්න පුළුවන් එතකොට ඒ ටිකට මේ කලර් එක වැටෙනවා හරි දැන් ඕනේ දැන් අන්ඩු කරන්න පුළුවන් අපිට මෙතනින් මෙහෙම රෝස් තියනවා පල්ලෙහාට කීයක් විතර ඇද්ද අපිට ඒක ලේසියෙන් බලා ගන්න පුළුවන් control key එකයි පල්ලෙහාට තියෙන arrow එකයි ගහපුවම අන්න යනවා 1,48,576යි අනිත් පැත්ත කෙලවරට දැන් අපි මේ උඩ බැලුවොත් ඔයගලන්ට පෙනෙයි u v w x y z Z වලට පස්සේ මොකක්ද ආයේ තියෙන්නේ? A B AC එහෙම යනවා ආය A Z වලට යනකම් යනවා. ඊළඟට BA BB ඒ විදිහට යන්නේ. හරි?
දැන් අපි කන්ට්‍රෝල් එක ක්ලික් කරද්දී පල්ලෙහාටම ගියා නම් එතනම එතන ඩේටා එකක් තියෙන තැන තමයි නතර වෙන්නේ. දැන් මෙතන ඩේටා එකක් තියෙනවා නම් මෙතන ඩේටා එකේ නතර වෙනවා. ආයෙ පල්ලෙහාටම යන්න පුළුවන්. ආයෙ අනිත් පැත්තට ආවොත් කන්ට්‍රෝල් උඩට තියෙන ඇරෝ කී ගියවොත් ඩේටා එකක් තියෙන තැන තමයි නතර වෙන්නේ. හරි. මම කිව්වා ඉස්සෙල්ලා select කරන්න පුළුවන් කියලා. ඔය select කරන විදි 5ක් තියෙනවා. ඔව් 5ක් නෙවෙයි. ඇත්තටම 7ක් තියෙනවා. අපි ඒක ලියාගමු. select කරන එක මෙහෙම ලියන්න. cell select කරන ආකාර. මේ මෙතන නම් කරපේ වගේ ලියන්න මං හිතන්නේ ලියන්න දෙයක් නැතුව ඇති. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මූලිකම දේ තියෙන්නේ මේවා තීරුව එහෙම නැත්නම් columns කියලා කියනවා. මේවා rows කියලා කියනවා. columns අකුරු වලින් හඳුන්වන්නේ. rows number වලින් හඳුන්වන්නේ. එතකොට මේ row එකකුයි column එකකුයි කැපෙන තැන cell එකක් එහෙම නැත්නම් කෝෂයක් කියලා කියනවා. ඒ කෝෂෙට address එකක් තියෙනවා. ඉස්සෙල්ලා column එකේ අකුරෙනුයි row එකේ number එකෙනුයි කියන. ඒක තමයි අපි කතා වුනේ මෙච්චර. හරි? දැන් select කරන විදි පළවෙනි එක තමයි අනුමාත්‍රිකාව ලියා ගන්නවා select කරන ආකාර. පළවෙනි එක තමයි අපි සාමාන්‍ය විදිහට පටන් ගන්න තැනින් ක්ලික් කරගෙන අන්තිම තැනට යනකම් යන්න පුළුවන්. ලියා ගන්න. පළමු සෙල් එකේ සිට අවසන් සෙල් එක දක්වා මවුස් එක භාවිතයෙන් දෙවෙනි එක ලියා ගන්න. පළවෙනි එක ක්ලික් කරලා shift මම මෙහෙම පෙන්නනවා බලන්න. පළවෙනි සෙල් එක ක්ලික් කරලා shift එක ඔබාගෙන අන්තිම එක ක්ලික් කරන්න. එතකොට select වෙනවා ඒ ටික. දෙවෙනි එක ලියගන්න පළමු සෙල් එක ක්ලික් කර shift key සමග අවසන් සෙල් එක ක්ලික් කිරීම. right. ඊළඟට අපිට මෙහෙම තැන select කරන්න ඕනේ වුණොත් මොකද කරන්නේ? ඉස්සෙල්ලා select කරලා දෙවෙනි තැන click කරද්දී පළවෙනි එක නැති වෙනවා. එහෙනම් පළවෙනි ටික select කරලා control key ඔබාගෙන අනිත් තැන් ටික select කරන්න පුළුවන්. ලියා ගන්න. ස්ථාන කිහිපයක් select කිරීමට control key භාවිතා කළ හැකිය. ඊළඟ එක මේක ක්ලික් කරලා shift key එකයි මේ arrow keys උයි මේ
shift එක ඔබාගෙන arrow keys වලින් අපිට ඕනේ හැටියකට select කරන්න පුළුවන්. mouse එක නැති වෙලාවක මේක ලේසියි. ලියා ගන්න. shift key සමග arrow keys. ඊළඟට ලියා ගමු. අපි හිතමු අපිට පොඩි බගුවක් තියෙනවා කියලා. මේ වගුව ඇතුලේ එක data එකක් ක්ලික් කරලා control එකයි A එකයි press කරොත් ඒ වගුවම select කරනවා. ලියා ගන්න. වගුව select කිරීමට එහි දත්තයක් මත ක්ලික් කර control A භාවිතා කළ හැකිය. හිස් කොටුවක් උඩ ක්ලික් කරලා control A ගැහුවා මුළු sheet එකම select වෙනවා. දැක්කද? හිස් කොටුවක් උඩ ක්ලික් කරලා control A ගැහුවා මුළු sheet එකම select වෙනවා. හරි? ඒකට තියාගමු. හිස් කොටුවක් මත ක්ලික් කර හිස් සෙල් එකක් මත නේද? හිස් සෙල් එකක් හරි කෝෂයක් හරි කියලා කියන්නේ. ක්ලික් කර control A භාවිතයෙන් sheet එකම select කරගත හැකිය. ඊළඟට මේ වම් පැත්තේ උඩ මේ ලකුණක් තියෙන්නේ. මෙන්න මේ ලකුණ. ඒක ක්ලික් කරපුවම මුළු sheet එකම select වෙනවා. ලියා ගන්න වම් පස්සේ ඉහත ඇති මේ ලකුණ ඇඳ ගන්න. මත ක්ලික් කිරීමෙන්ද මුළු sheet එකම select කරගත හැකිය. දැන් මේ අපිට එකපාර select කරලා delete කී කියවොත් නැගෙනවා. හරි. මම මේක type කරනවා. එහෙනම් මොනවාරි දෙකක් type කරන්න. තව type කරනවා. මෙහෙම අපිට columns කීපයක් select කරලා එක පල්ල වැඩි කරොත් ඒ ඔක්කොගෙන් පල්ල ඒ ගන්න හැදෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ සමහර columns වම් පැත්තට බර වෙන්න තියෙනවා. සමහර අකුරු ලියලා තියෙනවා වම් පැත්තට බර වෙන්න තියෙනවා. සමහර ඒවා දකුණට බර වෙන්න තියෙනවා. හරි? අගයක් නැති ඒවා වම් පැත්තට බර වෙන්න තියෙන්නේ. අගයක් තියෙන ඒවා දකුණට බර වෙන්න තියෙනවා. දැන් මට මෙතන date එක ගන්න ඕන නම්
මෙතන date එක ගන්න ඕන නම් control key එකයි මේ L එකට දකුණු පැත්තේ තියෙන key එකයි ගහපුවාම ඉබේම date එක එනවා. L එකට දකුණු පැත්තේ තියෙන semicolon එක semicolon එක ගහපුවා. ඒ කියන්නේ date එකත් අගයක් තියෙන එකක් එතන. මෙතන 5-15 කියලා දීපුවාම එයා එක වම් පැත්තට බර වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අගයක් නැති එකක් හැටියට අරන් තියෙන්නේ. මෙතන 20 කියලා දුන්නාට මම දුන්නේ සමානයි 5-15. මේ මෙතන ආවට පේනවා ඒක. ඔයගොල්ලන්ට පේනවා. 5-15 කියලා දුන්නේ. එතකොට මුලට සමාන ලකුණ දීපුවාම මේකේ උත්තරේ ටයිප් වෙලා තියෙනවා. උත්තරේ 20යි කියලා print වෙලා තියෙනවා. එතකොට මොනවා හරි සමාන ලකුණත් එක්ක දුන්නොත් අපි සූත්‍රය ඒක සුළු වෙලා අපිට උත්තරේ එනවා. තව බලමු මොනවද තියෙන්නේ කියලා. අපි මේ 1 2 කියලා ටයිප් කරොත් එක දෙකට කියලා ටයිප් කරලා select කරලා මේක වටේට mouse එක අරන් යද්දී ඔයගලන්ට පේනවාද චූටි ඊතල හතරක් මතුවෙනවානේ. මේ ඊතල හතර මතුවෙද්දී මේක අපිට ඇදලා ගන්න පුළුවන් set එක පිටින්ම වෙන තැනකට. එතකොට ඒක කෙලින්ම move වෙනවා. මේක undo කරන්න පුළුවන්. undo කරන shortcut එක නම් control z දා. එහෙම නැත්නම් කෙලින්ම undo කරපු ගමන් එක පියවරක් පිටිපස්සට යනවා. දැන් මේක වටේ මේ චූටි ඊතලේ අරන් යද්දී අර ඊතල හතරක් මතුවෙනවා. දකුණු පැත්තේ පල්ලෙහා කෙළවරට ගියාම අන්න ඊතල හතරක් නැතුව ධන ලකුණක් මතුවෙනවා කළු පාට. එතකොට අපිට ඒකෙන් අල්ලලා පල්ලෙහාට ඇද්දොත් මේ ශ්‍රේණියේ ඉතුරු නම්බර්ස් ටික එනවා. අපි මොකක් හරි ටයිප් කරොත් හරි. අපි මෙතන 3යි 5යි කියලා දෙමු. එතකොට මේ දෙක අතර වෙනස තියෙන්නේ 2යිනේ. ඒ දෙකේ හැටියට මේක ශ්‍රේණියක් හැටියට යනවා. සීරීස් එකක් හැටියට ඉස්සරහට යනවා. හරි. එතකොට අපි මෙහෙම එකක් ටයිප් කරමු. දැන් අල්ලද්ද ඉතුරු මාස ටික එනවා. දවසම දුන්නොත් ඉතුරු දවස් ටික එනවා. අපි මේකට කියනවා fill handle කියලා. හරි? fill handle කියලා තමයි අපි පල්ලෙහාට අදින එකට කියන්නේ. දැන් අපි ඉගෙන ගත්තනේ මම මෙහෙම ඉලක්කම් ටිකක් ලියලා ඉන්න. මට මේක පල්ලෙහාට ගන්න ඕනේ. මම ටයිප් කර ඉන්නේ මෙතනින් අල්ලලා මෙහෙම අදිනවා. එතකොට එනවා. දැන් අපි දන්නවා මෙහෙම සමාන ලකුණ දාලා 8 ධන 2 කියලා දැම්මොත් මෙතන එනවා 10 කියලා උත්තරේ. හැබැයි මම මෙතෙන්දී 8යි 2යි ටයිප් කරන්නේ නැතුව 8 වෙනුවට 8 උඩ ක්ලික් කරනවා. එතකොට අන්න 8 තියෙන සෙල් එකේ ඇඩ්‍රස් එක ගත්තා. කීයද? B3. මේකට එකතු කරන්න ඕනේ. 2 තියෙන සෙල් එක උඩ ක්ලික් කරා. එතකොට ඒකේ ඇඩ්‍රස් එක ගත්තා C3 කියලා එයා ගත්තා. එතන මෙතන තියෙන්නේ සමානයි B3 ධන C3 කියලා තමයි තියෙන්නේ. හරි. අපි ඒක එන්ටර් කරොත් අර දෙකේ එකතු වෙනවා 10යි කියලා. ඊළඟ මෙහෙම කරා.
8න් 2ක් අඩු වෙලා 6යි කියලා එනවා. කරුව දැම්මොත් වැඩි කිරීම වෙනවා. ස්ලෑෂ් එක දැම්මොත් බෙදීම වෙනවා. 8 2කින් බෙදුනාම 4යි. මේක බැලුවා. හැට් මාක් එක අපි අර කාකපාදේ කියන එක දැම්මොත් අටේ දෙවෙනි බලය එනවා. මේක 3 කරොත් අටේ තුන්වෙනි බලය එනවා. එතකොට 512ක් එනවා. මෙයා එතකොට මේ කාකපාදෙන් කියන්නේ බලය කියන එක. හරි. මේ ටික පැහැදිලි ඇති. අපි බලමු එක්සර්සයිස් එකක් කරන්න. මෙන්න අපි මේක ගමු. මේ තියෙන්නේ ABCD කියන්නේ columns වල numbers ටික මේකේ. 1 2 3 4 කියන්නේ මේකට කලින් ඔයගලන්ට පොඩි එක්සර්සයිස් එකක් දීලා ඉන්නවා. චුට්ටක් ඉන්න. right. දැන් අපි cells ඉගෙන ගත්තානේ මෙයා B3 මෙයා D7 ඒ විදිහට. එතකොට මේ cells අපිට එකට වඩා select කරද්දී ඒවට කෝෂ පරාසයන්. එහෙම නැත්නම් cell range කියලා කියනවා. හරි? එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට select කරවත් අපි එක කියන්නේ දැන් පටන් ගන්න cell එක B4. හරි? අන්තිම cell එක E11. එතකොට B4 මේ 32 දාලා 32 කියන්නේ column එක E11 තමා මෙයාගේ රේන්ජ් එක වෙන්නේ. මම ඔයගලන්ට මේවා කීපයක් select කරලා එවන්නම්. මට ඒ ටිකේ රේන්ජ් එවන්න ඕනේ. මේක A කියලා ගන්න. මෙයා B කියලා ගන්න. sorry. මෙයා A කියලා ගන්න. මෙයා B කියලා ගන්න. මෙයා C කියලා ගන්න. මෙයා B කියලා ගන්න. A B C D මේ ටිකේ cell addresses මට එවන්න.
G. Hello. ගියා තිබ්බ ටික. स्क्रीन එක නැතිවද? තිබ්බ ටික ගියා. ආ. ඒ උත්තරේ ඉන්න. මෙතන P මේ නිල් පාට වෙලා නැති වුණාට අපි මෙතනින් ක්ලික් කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ P10. මේක P10 ඉඳලම P කීයටද? P18ට ගන්න ඕනේ. ඉන්ටර්නෙට් මේ සමහර වෙලාවකට ඔයගොල්ලෝ Zoom එකට කනෙක්ට් වෙලා ආයෙ ඩිස්කනෙක්ට් වෙනවා. ඒකට ගොඩක් වෙලාවට බලපාන්නේ ස්පීඩ් එක, ඉන්ටර්නෙට් ස්පීඩ් එක. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් මම ස්පීඩ් එක චෙක් කරලා බලන්න කියලා දෙන්නම්. මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති. යන්න speedtest.net එකට speedtest.net කියන සයිට් එකට යමු. සර්නේ අද මෙහෙම කරලා බලන්න. ඒ බලන්න මගේ ස්පීඩ් එක ස්ලෝ වගේ. දැන් මේක ආවට පස්සේ මේ go කියන එක ක්ලික් කරන්න ඕනේ අපි.
මගේ සෑහෙන ස්ලෝ වගේ ස්ලෝයි කම්පියුටර් එක ස්ටක් කරලා ඇත්තේ. කොහොමද මේකෙන් තමයි චෙක් කරන්නේ මම මේක දැනට මිනිමයිස් කරනවා වෙලාව යන නිසා. සාමාන්‍ය ස්පීඩ් එක මේ 5ක් 6ටවත් වැඩි තියෙන්න ඕනේ MB මෙගාබයිට් තියෙන්න ඕනේ 5ක් 6ටවත් වැඩි. උත්තර එව්වේ දෙන්නයි උත්තර එව්වේ තාම. කවුද චිරන්තලා එමනම් එවන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ එදා එව්වනේ මේ ආන්සර්ස්. කො අනිත් අය සංගල්ල අදීශ පමිත් වෙලා තියෙනවානේ. සර් මාත් වෙලා තිබ්බේ. ඔව් අදීශය වෙලා තියෙනවා. හරි එවලා තියෙන මේවා ටික හරි. තුන් දෙනා එවලා තියෙන කෝ අනිත් අය තේජාන් තීක්ෂණ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා හරි එවන්න. එතකොට මම ආයෙ කියලා දෙන්නම්. එහෙම ඕනනම් එවන්න මැසේජ් එක. කියලා දෙන්න ඕනේද? හරි. මේ අදිශ ප්‍රශ්නයක් කියලා තියෙනවා. මම පස්සේ උත්තරේ දෙන්නම් ඒකට ක්ලාස් එක ඉවර වුණාට පස්සේ. හරි සර්. හරි මේකට මේ වගේ පරාසයක් එන්නේ එක තැනක් නෙවෙයි එන්නේ උත්තරේ.
බලමු කොහොමද කියලා. පළවෙනි එක ඔයගොල්ලන්ට පේනවා ඇති B3න් පටන් අරන් E10ට යනකම් තියෙනවා. B3න් පටන් අරන් E10ට යනකම් තියෙනවා. එතන B3 32ක් E10 තමයි රේන්ජ් එකේ ඇඩ්‍රස් එක. දෙවෙනි එක G15න් පටන් අරන් J20ට යනකම් තියෙනවා. එතකොට දෙවෙනි රේන්ජ් එකේ ඇඩ්‍රස් එක මේක. තුන්වෙනි එක K6න් පටන් අරන් N6ට යනකම් තියෙනවා. ඒ දෙකම එකම රෝ එකේ තියෙන්නේ. හතරවෙනි එක P10න් පටන් අරන් P18ට යනකම් තියෙනවා. හරි. හරි. ඊළඟට අපි මේක බලමු. මෙන්න මේකේ පෑනක් රුපියල් 10යිලු පෑන් 8ක් ගන්නවලු. පෑන් වල ගාන කීයද? හරි මේ දෙන්නේ ABCD කියන්නේ මේ කොලම් වල තියෙන අකුරු ටික. එතකොට මේ ඇවිල්ලා D2 කොලම් එක. මේ රෝස් වල නම්බර්ස් ටික. මේක ඇවිල්ලා D2 මේක D3 ඒ වගේ. මේක E2 E3 ඒ වගේ යන්නේ. හරි. මෙතන අපි ඩිස්කවුන්ට් එක ගමු 10%ක්. මොකද එකක් දාපුවම පොඩි අගයක් එන්නේ මේක. 10%ක් කරමු. ගාන ඩිස්කවුන්ට් එක ගෙවන්න ඕනේ ගාන. මෙන්න මෙතෙන්ද ලියන්න ඕනේ සූත්‍රේ. මෙතෙන්ද ලියන්න ඕනේ සූත්‍රේ. මෙතෙන්ද ලියන්න ඕනේ සූත්‍රේ තුන මට ලියලා එවන්න. තේජන් ආතේ කැම් එකක් තියෙනවද ෆෝන් එකක් තියෙනවද WhatsApp තියෙනවද? ඔව්. नहीं सर ඔයා මේ කම්පියුටර් එකෙන්ද ජොයින් වෙලා ඉන්නේ? මට කැමරා එකක් තියෙනවා කියලා පෙන්නනවා. वो सर ඔව්. පුළුවන් නම් මේ අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන කියන්නේ අපේ ක්ලාස් එකේදී මේ නම්බර් එකට මට ෆොටෝස් WhatsApp කරන්න උත්තරේ වද්දී එතකොට ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් කොතනද තේරෙන්නේ නැත්තේ කියන එක තේරුම් ගන්න ලේසි මට නිකම්ම උත්තරේ වෙනවට වැඩිය කොතනින්ද වැරදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ලේසි මට කොතනද වැරදිලා තියෙන්නේ කොයි ටිකද ආයෙ පැහැදිලි කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ලේසි ඩිස්කවුන්ට් එක හොයන්නේ ප්‍රයිස් එක වැඩි වෙන්න ඕනේ 100ට 10න්
මේකේ උත්තර ටික එවන්න බලන්න ඔයගොල්ලෝ. මම ඩිස්කවුන්ට් එක ගන්නට කිව්වා ප්‍රයිස් එක වැඩි වෙන්න ඕනේ 110න්. එක්ක වැඩි කිරීම 10 බෙදීම 100ට කියලා ගත්තත් හරියි. එහෙම නැත්නම් වැඩි කිරීම 10 දාලා 100ට ලකුණ දැම්මත් හරියි. සර් උත්තරේ වුණා. හරි. හරි මේ කවුද පංගල් ආයේ වල තියෙන උත්තර ටික හරි. හැබැයි අර මම ෆොටෝස් එවන්න කියන්නේ ඒකයි මෙතන පොඩි පාට අපහසුයක් වෙනවා. අනිත් මං ඔකොටම එක කියලා දෙන්නම් එහෙනම් ඒක. හරි. ආයි කවුද මේ උත්තර? හරි. පුංසිත් ආව නේද? හරි. එක උත්තරය යාවේ තාම. සෙව්වා. WhatsApp දෙවේ. හා. ඔව් සර්. ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕනේ ඈ. ප්‍රයිස් එකේ ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕනේ. පළවෙනි එක විතරක් ගෙවුවත් ඇති මට. ඒතකොට ඉතින් ඔයගොල්ලෝ අනිත් ටික ලියන්න දන්නවා කියලා හිතා ගන්න පුළුවන්. ඔක්කොම හදලා ඉවරලා නේද?
අගයන් ලියන්න බැහැ සෙල් ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. මම ලියලා පෙන්නන්නම් මේක. හරි. D2 අපිට ලියන්න දෙන්නේ D2ටයි E2ටයි F2ටයි නේද? D2 එන්න ඕනේ ෆෝමියුලා සමීකරණය තමයි වැඩි වෙන්න ඕනේ B2යි C2යි. හරි? මේවා මෙහෙම ලියන්න මේ සමාන ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ B2 වැඩි කිරීම කියන්නේ තරු ලකුණ C2 මෙන්න මෙහෙම ලියලා තියෙන්න ඕනේ. B2 වැඩි කිරීම C2. ඊළඟට E2 කියන සෙල් එකේ ලියවෙන්න ඕනේ. මම මෙතන ලිව්වත් පැටලෙන ඉඳ රුඩක් පල්ලෙහාට කරලා ලියනවා. D2 තියෙන උත්තරේ වැඩි වෙන්න ඕනේ 110න්. ඒ කියන්නේ D2 වැඩි වෙන්න ඕනේ 10යි 100ට කියලා තිබ්බත් හරි. එහෙම නැත්නම් D2 වැඩි කිරීම 10 බෙදීම 100 කියලා තිබ්බත් හරි. මේ උත්තර දෙකෙන් කෝක තිබ්බත් හරි E2 ඇතුලේ. F2 ඇතුලේ ප්‍රයිස් එකෙන් ඩිස්කවුන්ට් එක අඩු වෙන්න ඕනේ. F2 ඇතුලේ තියෙන්න ඕනේ ප්‍රයිස් එක කියන්නේ D2 D2කින් අඩු වෙන්න ඕනේ E2. මේක තමයි F2 එකේ තියෙන්න ඕනේ උත්තරය. මේ සමාන ලකුණ අනිවාර්යෙන් දාලා පෙන්නන්න ඕනේ මුලට. දැන් මම මේක හදලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතන තියෙනවා unit මෙතන pens pencils CR books ඊළඟ single rule books කියලා තියෙනවා. හරි? single rule books කියන එක අලුත් පේලියකට එන්නේ. මම alt එක press කරගෙන enter කරනවා. එතන අලුත් පේලියකට එනවා. මේ එකම සෙල් එකක් ඇතුලේ පේලි දෙකකට ලියන්නේ alt එකයි enter එකයි පාවිච්චි කරන්නේ. එතන මේක පේලි තුනකට ගන්න. අයියේ මේකේ පල්ල මදි. මම මේකේ පල්ල ටිකක් වැඩි කරනවා. එතකොට මේකේ දැන් උස වැඩි වෙලා. මම මෙතන ඩබල් ක්ලික් කරපුවම එයා ඉබේම උස හදාගන්නවා. හරි. ඊළඟ යුනිට් ප්‍රයිස් එකත් පේලි දෙකකට ඇවිල්ලා තියෙන්නේ. යුනිට් alt එක බාගෙන enter කරපුවම දෙවෙනි පේලි එකට එනවා. unit price 10 5 7 7 මෙතන quantity 8 6 3 8 දැන් price එක ගන්න ඕනේ. price එක ගන්න ගමන් සමාන ලකුණ දාලා මෙයා වැඩි කරනවා මෙයාගේ. හරි? ඒ කියන්නේ B2 වැඩි කිරීම C2. දැන් මෙතනත් මේ විදිහටමනේ වැඩි වෙන්නේ. B3 වැඩි කරනවා C3න්. මෙතන B4 වැඩි කරනවා C4න්. ඒක නිසා මේවා අපි හැම එකෙම ලියලා ඉන්න ඕනේ නැහැ. පළවෙනි එක අල්ලලා පිළිලෙන් ඇද්දාම මේ ටික ඉබේම සම්පූර්ණ වෙනවා. ඕක ඇත්තටම මේ
පිල්හැන්ඩ්ෙන් අදින්න ඕනේ නැහැ. මෙතන ගිහලා ඩබල් ක්ලික් කරලා කොපි වෙනවා. හැබැයි ඔයගොල්ලෝ විභාගෙට ලියන්න එපා. ඒක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. ඔයගොල්ලන් ලියන්න ඕනේ ෆිල්හැන්ඩ් එකට ගිහලා පල්ලෙහාට අදින්න ඕනේ කියලා. හරි. ඊළඟ ඩිස්කවුන්ට් එක 10ක් දෙනවා. අන්තිමට amount to be paid. ඩිස්කවුන්ට් එක ගන්නේ මෙයා වැඩි වෙන්න ඕනේ 10යි 100ට. මෙහෙම දුන්නත් හරි එහෙම නැත්නම් maths වලට ඉගෙන ගන්න හැටියට බෙදීම මෙහෙම දුන්නත් හරි දෙවකින් කොහොම දුන්නත් හරි. මේක සමානයි මෙයාගෙන් අඩු වෙන්න ඕනේ මෙයා. හරි. දැන් අපිට මේකේ පාට සදයි වගේ තිබ්බා. අපිට මේක බෝල් කරන්න පුළුවන් ලේසියෙන්. මේක කොටුව මැදට આવත් ලස්සනයි වගේ මේ left center right මේ යුනිට් කියන එකෙන් ඔයගලන්ට පැහැදිලිව වෙනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. අනිත් පැත්තටත් එහෙමයි උඩම මැද පාත. top middle bottom මේ middle තියමු. මේකට කලර් එකක් දාන්නත් පුළුවන්. මෙතන paint bucket එකේ මම දානවා මේ වගේ කලර් එකක්. මේකේ ඇක්ටිකටත් කලර් එකක් දානවා හරි. ඒක ලන්තිමට මේ ටිකට මෙහෙම කොටු ගහන්න පුළුවන්. පැහැදිලිද? මේක පැහැදිලිනේ මේ කරපු ටික. අපි තා පොඩි දෙයක් කරලා බලමු. මම මොනවාරි අගයන් ටිකක් දෙනවා. 25යි 15යි 30යි මෙහෙම අගයන් ටිකක් ලියුවා අපි. හරි. දැන් අපි දන්න හැටියට මේක එකතුව ගන්න කොහොමද? අපිට පුළුවනි සමාන ලකුණ දාලා මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා එකතු කිරීම මෙයා හැටියට ගන්න පුළුවන්. හරි. එතකොට 100 කියලා ආවා. හැබැයි මෙතන නම්බර්ස් 5ක් තියෙන නිසා මෙහෙම කරන්න පුළුවනි. මෙතන නම්බර්ස් 100ක් 150ක් තිබ්බනම් මේ විදිය කරන්න අමාරුයි. එහෙමනම් හැම එකම ක්ලික් කර කර එකතු කිරීමේ ලකුණු දදා ඉන්න වෙනවා. එවනම් මේකට වෙන ලේසි විදිහක් තියෙනවා. ඒ විදිය තමයි සමාන ලකුණ දාලා එකතුවට අපි කියන්නේ සම් කියලා. සමේෂන් එක. මෙයාගේ ඉඳලා කීයද පළවෙනි සෙල් එකේ ඇඩ්‍රස් එක B8 නේද?
B8 ඉඳලා B8 අර ඉස්සලා වගේම B8 32 B12 අන්තිම සෙල් එකට එනකන් ඇඩ්‍රස් එක ලියනවා. අපිට එකතු කරන්න ඕන ටික. ඒකලා එන්ටර් කරනවා. අන්න 100 කියන එක ඒ විදිහටම ආවා. ඊළඟට මේ ටිකේ ඇවරේජ් එක ගන්න ඕන සමානයි. මෙතන අපි ගත්තේ sum කියන එක. sum. ඊළඟට ඇවරේජ් එක අරන් බලමු. සමානයි ඇවරේජ් මෙතන ඉඳලා කියන්නේ B8 ඉඳලා B12ට එනකම් ගන්න පුළුවන්. හරි. ඊළඟට count කියලා එකක් තියෙනවා. මේ ඇවරේජ් එක හරියද? මෙතන ඉලක්කම් පහක් තියෙනවා. 100 පහෙන් බෙදුනහම 20යි නේ. හරි. ඇවරේජ් එකත් හරි. ඊළඟට ගමු count කියන එක. count කොහොමද ගන්නෙ? සමාන ලකුණු දාලා count මෙතන ඉඳලා මෙතන එනකම් ගන්නවා. ඉස්සෙල්ලා වගේ. පරාණ වහලා එන්ටර් කරපුවාම අන්න මෙතන තියෙන්නේ කීයක් තියනවද කියන එක. ඊළඟට සමානයි max මෙතන ඉඳලා මෙතෙන්ද එනවා. sorry පෙරදුනා මට අද මෙතන ලියන්නේ max මෙතන ඉඳලා මෙතෙන්ද එනවා. හරි. ඊළඟ අපිට අඩුම එක ගන්න පුළුවන් min එකකින් max එකට ආයේ මේ ටිකේ උපරිම සංඛ්‍යාව 30 තමයි උපරිම ගාන. සමානයි min මෙතන ඉඳලා මෙතෙන්ද එනවා. හරිද? මේ ටික පැහැදිලිද? මේ ටික ලියා ගන්නවද? සම් එක එකතුව ඇවරේජ් සාමාන්‍ය කවුන්ට් එක ඇති ඉලක්කම් ගණන මැක්ස් එකෙන් උපරිම මින් එකෙන් ආවම මෙන්න මේ ප්‍රශ්නෙත් කරන්න බලමු. මෙන්න මේකේ මෙතෙන්ඩයි 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 අර අපි ඉස්සෙල්ලා ලියපු ඒවාට කියන්නේ සමීකරණ එහෙම නැත්නම් ෆෝමියුලාස් කියලා. මේ දැන් ලියපු ඒවාට ලියන්නේ ඔය සම් ඇවරේජ් වගේ ඒවාට කියන්නේ ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් ශ්‍රිත කියලා. හරි. එතකොට මේක ලියන්න ශ්‍රිත වලින් එහෙම නැත්නම් ෆන්ක්ෂන්ස් වලින්. මේ හතරට එන උත්තර හතර ලියන්න.
පමිත් හරියාගේ උත්තර ටික. සර් උත්තරේ වුණා ආත්‍යර දෙනවා නේද මේකේ? මේ කවුද අදීශ වා ලියලා තියෙන විදිය හරි ලියලා තියෙන උත්තර ටික හරි වරහන වැටෙන්න ඕනේ ඒක අනිවාර්යයි සමාන හරි ලකුණයි සර්. වරහනයි වැටෙන්නම ඕනේ ඇවරේජ් එක සම්පූර්ණයෙන්ම ලියවෙන්න ඕනේ ඇවරේජ් කියලා සම් මැක්ස් මින් නම් කෙටියෙන් තියෙන්නේ ඇවරේජ් කියන එක සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ හරි කවුද රංගල්ල වගේ හරි ආන්සර් එක හරි හැබැයි දැන් උත්තරේ 1යි 2යි 3යි කො අනිත් අය අදීශ හරි රංගල්ල හරි පමිත් හරි තීක්ෂණ තේජාන් තේරෙන්නේ නැත්නම් කියන්න මං කියලා දෙන්නම් Door hill. That's a nice letter running now. Or door reach. I start that sky now. Up the door mountain. The house. කො තීක්ෂණ තේජාන් නොදැන්නත් මොනවා හරි ආන්සර්ස් දෙකක් එවන්නකෝ මට හිතා ගන්න පුළුවන් මොකද්ද තත්ත්වය කියලා Door. තේරලා තියෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් Down the door, mine chest. Now I'm getting spooky. Into a door, tunnel. Are you getting scared? Into a door, boulder. Where do you go from here? I didn't catch this open now. Door, rock. I'll just pick one and get t-shirt. And the door, there was a door bridge. This part is hard. But
හරි මෙතන ගත්තොත් අපිට ටෝටල් එක හොයන්න ඕනේ. අපිට පුළුවන් සමානයි කොතනින්ද කොතෙන්ද සමානයි එකතු ගන්නවා නම් සම් ගන්න ඕනේ සම්. මෙතන ඒ කියන්නේ b දෙක b B2 ඉඳලා යන්න ඕනේ D2 වලට. මෙන්න මේක තමයි මෙතෙන් එන ෆෝමියුලා එක. ෆෝමියුලා නේ ෆන්ක්ෂන් එක මේක. මම චුට්ටක් ඒට කරන්න. මේ E2 එකට එන ෆන්ක්ෂන් එක F2 එකට එන්නේ මොකක්ද එහෙනම්? එතන ඇවරේජ් එක හොයන්න තියෙන්නේ අපිට. මෙතන ඉඳලා මෙතෙන් එනවා. ඒ කියන්නේ කීයද? B2 ඉඳලා ඉඳලා ඒ D2ට එනකම්ම තමයි. මෙතෙන් එන්නේ සම් එක B2 ඉඳලා D2 වෙනකම්. මොකද මේ ටික එකතුව ගන්න ඕනේ. මෙතෙන් එන්නේ ඇවරේජ් එක B2 ඉඳලා D2 වෙනකම්. මෙතන මේ ටිකේ ඇවරේජ් එක ගන්න ඕනේ. හරි. එහෙනම් මෙතෙන්යි මේ මැක්ස් එකයි මින් එකයි හොයන ටිකවත් එවන්න. මෙතන ගන්න තියෙන්නේ මේ ටිකේ උපරිම ගන්න. එහෙමනම් අපිට පුළුවනි මෙතෙන්ට දෙන්න සමානයි උපරිම ගන්න නිසා max මොකද්ද මෙතනින් පටන් ගන්න ඕනේ. මේකේ ඇඩ්‍රස් එක B2 ඉඳලා මෙතන ඇඩ්‍රස් එක B5ට එනවා. පැහැදිලිද? ඊළඟට බලමු මෙතන අඩුම එක. ඒ කියන්නේ සමාන ලකුණු දාලා Hey, min that means hungry one engine. මෙතන ඉඳලා මෙතෙන් එනකම්ම තමයි. ඒ කියන්නේ B2 ඉඳලා B5ට එනවා. B2 ඉඳලා B5ට එනවා. පැහැදිලිද? තේජන් පැහැදිලිද? තාම ප්‍රශ්නයක් තියනවද? තේජන් අර කියලා දෙන්නව නේද? තීක්ෂණ ඔව් සර්. Crash. කියන්නේ පැහැදිලිද කියලා දුන්නොත් හොඳයිද? පැහැදිලි. හරි.
Apache is what happens in Apache. So, හරි දැන් අපි තව ගානක් හදලා බලමු. ටිකක් වෙනස් එකක්. මෙන්න මේ ටික ඉගෙන ගත්තොත් ඔයගලන්ට පේපර් එකට උත්තර ලියන්න පුළුවන්. තව එක කොටසක් කරන්න තියෙනවා. ඔක්කොම ලියලා නේද උත්තර? ඔක්කොම ලියන්න එපා. අර පළවෙනි එක විතරක් ලියුවාම හිතා ගන්න පුළුවන් තේරෙනවද නැද්ද කියලා. කියන්නේ ඔක්කොම ලියුවට වැරද්දක් නැහැ. අපිට අර ලොකු වෙලාවක් යනවානේ. ඒක නිසා. මේව ලියමු. item unit price quantity amount අපි ගමු 10 pencil book after yes පැනගම් රුපියල් 15යි පැන්සලක් 10යි පොතක් 25යි කටර් එක 12යි ඉරේසර් එක 8යි හරි quantity එක දෙමු 3යි 2යි 3යි 2යි 2යි හරි දැන් amount එක හොයන්න ඕනහම අපි ගන්නවා unit price එක වැඩි වෙන්න ඕනේ quantity එකෙන් කියලා. හරි? එහෙනම් සමානයි මෙයා වැඩි වෙන්න ඕනේ මෙයා. අන්න 45යි කියලා ආවා. හරි? දැන් අපි මේක ඇදලා බලමු පල්ලයට. අන්න ඊටර ටිකක් හරි විදිහටම ආවා. හරි? තාමට හොයන්න ඕනේ මෙතන percentage කියලා එක්ක. ඒ කියන්නේ පෑන් වලට ගිය ගාන වියදමුන මුළු ගානේ කොච්චර ප්‍රතිශතයක්ද? එවනම් ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ ගිය මුළු ගාන. අපිට ලේසියෙන්ම සම් එක දාගන්න පුළුවන් මෙතනින්. මෙතනින් සම් එක select කරපු ගමන් ඉබේම එනවා යා. එතන මට මුළු ගාන රුපියල් 180ක් වියදම් වෙලා තියෙනවා. පෑන් වලට ගිය ගාන එකෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා හොයන්න ඕනේ. ඔන්න සමානයි න 45 බෙදීම 180. ඒ කියන්නේ B2 බෙදන්න ඕනේ B7. මේක නිකම් වෙන්නේ දශම ගානක්. මේක අපිට ප්‍රතිශතයක් හැටියට බලන්න ඕන නම් percentage වලට වෙනස් කරනවා. එහෙනම් ඊය මුළු ගානේ 125ක් තමයි මේ තියෙන්නේ. 180ෙන් 125ක් තමයි 45 කියන්නේ. දැන් අපි amount එකේ පළවෙනි එක හොයලා fill hand එකෙන් පල්ලෙහාට ඇද්දානේ. අපි මේකත් පළවෙනි එක හොයලා fill hand එකෙන් ඇදලා බලමු පල්ලෙහාට. එනවාද උත්තරේ? නැහැ. එන්නේ නැහැ. ඇයි ඒ? අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා 5යි 3යි කියලා ඉලක්කම් දෙකක් තියෙනවා. හරි? මම මේ දෙකේ එකතුව මෙතෙන්න ගන්නවා. 5 මේ කියන්නේ C10 එකතු කිරීම D10. ඒ කියන්නේ 5යි 3යි. අන්න මෙතෙන් ආවා උත්තරේ 8ක් කියලා.
දැන් මම මේක කොපි කරලා මේ හරිය පේස්ට් කරනවා අර 8 කියන එක එයිද බලන්න. අන්න 8 කියන එක ආවේ නැහැ. ඇවිල්ලා තියෙන බිඳුවයි. ඇයි ඒ? අපිට මෙතන ගිහලා F2 ක්ලික් කරත් හරි ඩබල් ක්ලික් කරත් හරි මෙතන ලියවිලා තියෙන මොකක්ද කියන එක පේනවා. මෙයා මෙතෙන්දි බලන්නේ මීට වම් පැත්තේ තියෙන කොටු දෙක එකතු කරන්න. මේක මෙතෙන්න කොපි කරාට පස්සේ එයා බලන්නේ එතෙන්න වම් පැත්තේ තියෙන කොටු දෙක එකතු කරන්න. පැහැදිලිද? එතකොට මෙතන අගයන් දෙකක් නැති නිසා එතන උත්තරයක් ඇවිල්ලා නැහැ. මම මෙතන දැම්මොත් 6යි 4යි වගේ අගයන් දෙක අන්න 10යි කියලා එනවා. පැහැදිලිද මේක? ෆෝමියුලා එකක් කොපි කරද්දී එතන තියෙන අගය නෙවෙයි කොපි වෙන්නේ. එතන තියෙන සමීකරණය. හරි? සමීකරණ කොපි වෙනවා. ඒ යන තැනට සාපේක්ෂව ඒක වෙනස් වෙනවා. එහෙනම් බලමු මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ මෙතන බලන්න හොඳට කොහොමද වෙනස් වෙන්නේ කියලා මම මේ රවුන්ඩ් කරනවා. මෙතන අපි ගත්තොත් D2 කියන්නේ 45 බෙදෙන්න ඕනේ D7 ෙන්. ඒ කියන්නේ 180. ඒක හරියටම තියෙනවා. හරි? මෙතෙන්ද කියොත් D3 20 කියන එක හරියට තියෙනවා. බෙදෙන්න ඕනේ D7 ෙන් 180. හැබැයි ඒක D8 වෙලා තියෙනවා. හරි? ඊළඟට කියොත් 75 බෙදෙන්න ඕනේ 180. 75 කියන එක හරියට අරන් තියෙනවා D4. අන්න D7 කියන එක D9 හැටියට වෙනස් වෙලා තියෙනවා. මෙතෙන්න ගියොත් 24 බෙදෙන්න ඕනේ 180 න්. ඒ කියන්නේ D5 බෙදෙන්න ඕනේ D7 න්. D5 කියන එක හරියට අරන් තියෙනවා. අර D7 කියන එක D10ට වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ මෙතනින් බැලුවොත් පැහැදිලිව පේනවා. මේ D7 හැටියට තියෙන්න ඕන එක මේ දිගටම වෙනස් වෙලා තියෙනවා. D8 D9 D10 කිය වෙනස් වෙලා තියෙනවා. හරි? එහෙනම් අපිට මේ 7 කියන එක වෙනස් වෙන්නේ නැතුව තියන්න ඕනේ. D කියන එක වෙනස් වෙලා නැහැනේ. 7 කියන එක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. එහෙනම් අපිට වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕන එකට වම් පැත්තෙන් ඩොලර් මාක් එකක් දාන්න. වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕන එකට වම් පැත්තෙන් ඩොලර් මාක් එකක් දානවා. නියතව තියෙන්න ඕන එක. අපි දැන් ඇදලා බලමු පින් හැරිල්ලකින්. අන්න ඒ පාර හරි ගියා. හරි. දැන් බලමු මෙතන D7 මේකට එද්දි D7 කියන එක හරියට දෙනවා. අර D7 කියන එක වෙනස් වෙලා නැහැ. right. මම මෙහෙම දෙයක් කරනවා. මේ වගුව කොපි කරලා මෙතනින් paste කරනවා transpose. එතකොට මේ පැත්තට තිබ්බේවා මෙහාට ඇවිල්ලා තියෙනවා. මෙහාට තිබ්බේවා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරි? දැන් මට ඕනේ මේ ගත්ත උත්තරේ. මේ කියන්නේ මෙතෙන් එන්න ඕනේ. ග්‍රේස්ලි සිසාවෙන් ග්‍රේස්ලි මෙතෙන් එන්න ඕනේ 45 බෙදෙන්න ඕනේ 180. හරි? ඒ කියන්නේ B13 බෙදෙන්න ඕනේ G13ට. 17. සිසාවෙන් නමරද දැන් මේක ෆින්ලෑන්ඩ් එකෙන් ඇද්දොත්
එතනත් ඇවිල්ලා නැහැ හරි උත්තරේ. එහෙනම් මේක හරියට එන්න නම් අපිට තියෙන්න ඕනේ මෙතන G13 නේ. මෙතන G13 නේ තියෙන්න ඕනේ දිගටම. මෙහාට යද්දී H13 I13 J13 K13 වෙලා තියෙනවා. මේක හදන්න ඩොලර් මාර්ක් දාන්න ඕනේ කොතෙන්ද? හරියට හදලා එවන්න උත්තරේ. අදීශ හරියට එවලා තියෙනවා. රංගල්ලා ආයෙත් චුට්ටක් බලන්න මොකද්ද වෙනස් වෙවි යන්නේ මේ? මොකද්ද වෙනස් වෙවි යන්නේ? අපිට නියතව තියන්න ඕන එකට වම් පැත්තේ තමයි ඩොලර් මාර්ක් දාන්න ඕනේ. අදීශ විතරයි දැන් එවලා තියෙන්නේ උත්තරේ හරියට. වෙනස් වෙන එක නතර කරන්න තමයි ඩොලර් මාර්ක් දාන්න ඕනේ. නියතව තියෙන එකක් අය නතර කරන්න දෙයක් නැහැ නේ වෙනස් වෙන්නේ නැති එක. සර් මම උත්තරේ එව්වා හම්බුණාද? මොනවා ඒකේ වැරද්දක් තියෙනවා වෙනසක් වෙන්න ඕනේ එක. පොඩ්ඩක් බලන්න මෙතන වෙනස් මොකද්ද අපිට නියතව තියන්න ඕනේ? නියතව තියන්න ඕනේ එකට වම් පැත්තේ තමයි ඩොලර් මාර්ක් දාන්න ඕනේ. අපිට නියතව තියන්න ඕනේ මේකනේ G13 කියන එකනේ මෙන්න මෙයානේ නියතව තියන්න ඕනේ. හැම වෙලෙම G13 ෙන් තමයි බෙදෙන්න ඕනේ. එහෙමනම් මොකට කලින්ද ඩොලර් මාර්ක් දාන්න ඕනේ? දැන් මෙතෙන්දි G13 බෙදෙන්න ඕනේ මෙතෙන්දි G13 බෙදෙන්න ඕනේ මෙතෙන්දි G13 බෙදෙන්න ඕනේ මෙතෙන්දි G13 බෙදෙන්න ඕනේ අර උඩ මම රතු පාටෙන් රවුන්ඩ් කරලා තියෙන තැනින් පැහැදිලිව පේනවා. රංගල්ලා හරි හදලා එවලා තියෙනවා. එතන උත්තර දෙකක් තියෙනවා දැන් අදීශකේ තියෙනවා රංගල්ලගේ තියෙනවා. චිරන්ත ඔයා මේක හදන්න දන්නවන්නේ උත්තරේ වෙන දිනාට ඔව් සර්. right.
නැහැ අපිට හැම වෙලෙම බෙදෙන්න ඕනේ මෙයා බෙදෙන්න ඕනේ මේකෙන් ඊළඟ මෙයා බෙදෙන්න ඕනේ මේකෙන් අපිට ඒ වෙනස් වෙවි යන්නේ G13 තියෙන්න ඕනේ H13 වෙලා තියෙනවා මෙතන බලන්න මෙතනින් ඊළඟට G13 තියෙන එක I13 වෙලා තියෙනවා ඊළඟට G13 තියෙන්න ඕනේ J13 වෙලා තියෙනවා එහෙම G13 තමයි අපිට නතර කරගන්න ඕනේ 13 වෙනස් වෙන්නේ නැහැ ඉංග්‍රීසි අකුර තමයි වෙනස් වෙන්නේ හරි පමිට් හරියට වෙලා තියෙනවා එහෙමනම් මේ G අකුරට කලින් ඩොලර් මාක් එක දාන්න ඕනේ මොකද G අකුරනේ වෙනස් වෙවි යන්නේ දැන් බලමු ඇදලා හරි නේද උත්තරේ හරි දැන් ඔය ටික දැනගත්තොත් අපිට පේපර්ස් වල ගණන් ටිකක් කරන්න පුළුවනි බලමු කරන්න කවුද තීක්ෂණ G අකුරට කලින් තමයි වැටෙන්න ඕනේ ඉලක්කමට කලින් නෙවෙයි 13ට කලින් නෙවෙයි ඩොලර් මාක් එක වැටෙන්න ඕනේ අකුරට කලින් මොකද අකුර තමයි වෙනස් වෙවි ගිහිල්ලා තියෙන්නේ එතන right අපි බලමු පේපර් එක ප්‍රශ්නයක් කරන්න පුළුවන් වේද කියලා මේක බලමු අපි 2013 ප්‍රශ්නේ ඉන්න මේක බලන්න
ආ වීඩියෝ එකේ මේකේ අන්තිම ටික මට රෙකෝඩ් කරන්න බැරි වුණානේ. කමන්නේ. නේ. මෙන්න මේක කියන එක රෙකෝඩ් වුණේ නැහැ හරියට. මෙන්න මේක වෙනස් වුණොත් මෙතනත් වෙනස් වෙනවා. මෙතන වෙනස් වුණොත් මේකත් වෙනස් වෙනවා. හරි? හරි. අපිට තව Excel වල data types කරන්න තියෙනවා, charts කරන්න තියෙනවා. ඒ ටික නම් ඊළඟ දවසේ කරමු. මේ ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp එකේ message එකක් එවන්න. right. ප්‍රශ්න තියෙනවා නම් කියන්න හරියද? අපි කොහොම හරි ඩිස්කස් කරලා මේවා කරගමු. මේ මගේ ඩයලොග් නම්බර් එක මේකෙන් තමයි WhatsApp ඉන්නේ මං. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp message කරන්න. හෙට උදේ ක්ලාස් එක තියෙන. හෙට උදේ කරමු අපි සාමාන්‍ය විදිහට. හෙට අපි 5:45 පටන් ගමු කිව්වා නේද? විනාඩි 15ක් කලින්. හරි අපි එන අදට ක්ලාස් එක නතර කරමු. එහෙනම් ඊළඟ දවසේ ආයෙ ක්ලාස් ඉතුරු ටික කරමු. ඊට අතරමැද දවසක් දාගෙන පැහැදිලි කරමු මොන හරි තේරෙන දෙයක් තියෙනවා නම්. හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක ඉවර කරමු. Thank you, sir. Welcome. Thank you sir. Welcome. Thank you, sir. Thank you, sir. Thank you, sir.